සමාජ සංගායනා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, හිමිදිරි පාන්දර සුපුරුදු පරිදි ඔබ වෙත ගෙනෙන සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව හරහා මේ උදෑසන ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වටින කාරණාවක් පිළිබඳව. මේ ධර්මානුශාසනාවට මාතෘකාව හැටියට තෝරගත්ත ගාථාව අන්තර්ගත වෙලා තිබෙන්නේ ධම්මපදයේ. බෞද්ධයෙක් විසින් අනිවාර්යෙන්ම පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් තමයි ධම්මපදය. බෞද්ධ විතරක් නෙවෙයි, අබෞද්ධ ඇත්තොත් මේ ධම්මපදයේ පරිශීලනය කරනවා නම් ඒ තුලින් තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ බොහෝමයි. ඒ නිසාම තමයි ලෝකේ බොහෝ රටවල් වල භාෂාවන්ට පරිවර්තනය වෙලා තිබෙන්නේ මේ උතුම් ධම්මපදේ. ධම්මපදයේ තියෙන වග්ග 26ක්. ඒ වග්ග 26න් බාල කියන වග්ගයට අයිති ගාථා දේශනාවක් තමයි සිද්ධ කළේ. මේ ගාථාවේ අදහස තමයි පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මෝඩ අඥාන මිනිස්සයා මට දරුවෝ ඉන්නවා, මට ධනෙ තියෙනවා, අන්න ඒ විදියට මහ උජාරුවෙන් උඩඟුව කතා කරනවා. අන්තිමේදී අත්තාහි අත්තනෝ නත්ති, තමන්ට තමන්වත් නැත්තම් කුතෝ පුත්තා කුතෝ ධනං, තමන්ට පුත්තු හිටියයි කියලා ධනෙ තිබ්බයි කියලා ඒවයින් කවර ප්‍රයෝජනයක්ද? මේ ගාථා දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්න හේතු වෙච්ච ප්‍රධාන නිධාන කතාවක් තියෙනවා. සවැත් නුවර හිටිය පින්වත්නි 80 කෙලක් ධනෙ තියෙන මහා සිටුවරයෙක්. මේ සිටුවරයාගේ නම තමයි ආනන්ද. ආනන්ද සිටුතුමා කියලා කියනකොට මහා පුදුමාකාර ධනයක් තිබිච්ච සිටුවරයෙක් හැටියටයි ප්‍රසිද්ධ සවැත් නුවර. මේ ආනන්ද සිටුතුමා මහා ධනවත් සිටුවරයෙක් වුණාට මේ සිටුතුමාගේ හිතේ තිබුණා දැඩි ලෝභකම. කිසිම කෙනෙකුට වියදම් කරන්නේ, අඩුම ගානේ තමන්ට අවශ්‍ය දේවත් තමන් සපය ගන්න උත්සාහ කරන්නේ. ඒ තරමටම ලෝභයි. අපේ සමාජයේ වචනෙන් කිව්වොත් කුණු ගතිය තියෙන කෙනෙක්. මේ ආනන්ද සිටුතුමාට හිටියා පුතෙක්. ඒ පුතාගේ නම තමයි මූලසිරි. ආනන්ද සිටුතුමා පින්වත්නි කොච්චර ලෝභද කියනවා නම්, තමන්ගේ ඥාතීන් හිතවතුන් ඒකරාශී වෙච්ච වෙලාවල් වල මූලසිරි කියන තමන්ගේ පුතාව ඒ පිරිස මැදට ගෙනල්ලා පුතාට අවවාද දෙනවා. මොකක්ද දෙන අවවාදේ? පුතා මූලසිරි, මේ ධනය වියදම් කරන්න එපා. වියදම් කරනවා නම් පුතේ වියදම් කරන්න වියදම් කරන ගාන වැඩි කරගන්න පුළුවන් දෙයකට. මේ සල්ලි අපි වැඩි කරගන්න ඕන මිසක්ක අඩු කරගන්න හොඳ නැහැ. ඉතින් හරියට කෑමක් නැහැ, හරියට ඇඳුමක් නැහැ. හැබැයි මුදල් එකතු කරනවා, ඉතිරි කරනවා. තමන්ට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ.
ඒ වගේ කොච්චර ධනවත් අය මේ ලෝකේ ඉන්නවද? ඒ සල්ලි වලින් Tamanට ඇති වැඩකුත් නැහැ. ලෝකයට ඇති වැඩකුත් නැහැ. එහෙම මිනිස්සු ඉන්නවා. ධනවත් උනාට මානසික වශයෙන් දිලිඳුයි. දුප්පත්. දුප්පත් මිනිස්සු සමහර වෙලාවට මානසික වශයෙන් පොහොසත් තියෙන ටිකෙන් හරි දීලා ජීවත් වෙනවා අන් අයට හිතසුව පිණිස. ඉතින් මේ ආනන්ද සිටුතුමා කියලා කියන්නේ බොහෝ සෙයින් තිබිච්ච කෙනෙක් තියෙන කෙනෙක් කුණු ගතිය වැඩි පුදුම විදියට ලෝභයි පුතාට කියන්නේත් මේ තියෙන ධනෙ වියදම් කරනවා නම් වියදම් කරන්න ගාන වැඩි කරගන්න පුළුවන් දෙයකට. ඉතින් ওই විදියට දැඩි ලෝභකමින් කාලය ගත කරපු ආනන්ද සිටුතුමා මරණයටපත් වුණා. මරණයටපත් වෙලා පින්වත්නි ඔය සවැත් නුවර සමීපයේම සැඩොල් ගමක සැඩොල් ගෙයක සැඩොල් කාන්තාවකට සැඩොල් පුතෙක් හැටියට ඉපදුණා. සැඩොල් කුලය කියලා කියන්නේ පල්ලෙහා මට්ටමේ සලකපු කුලයක්. ධනවත් පිරිසක් නෙවෙයි බොහොම දුගී මට්ටමට වැටිච්ච පිරිසක්. කවුරු හරි දෙන දෙයක් තමයි භුක්ති විඳින්නේ. ඒ දෙන්නෙත් බොහොම සුළුවෙන් ඒ අයට. කිසිම සැපයක් නැහැ. බොහොම දුක්ඛිත විදියට ජීවත් වෙන කණ්ඩායමක් තමයි සැඩොල් කියලා කියන්නේ. ඉතින් දැන් මේ 80 කෙලක් ධනය තිබිච්ච මේ මහා ධනවතා මහා සිටුවරයා මරණයටපත් වෙලා ගිහිලි ඉපදුනේ දුක්ගී දුප්පත් සැඩොල් පවුලක. මේ සැඩොල් පවුලේ සැඩොල් කාන්තාවට මේ දරුවෝ ඉපදුනහම ආනන්ද සිටුතුමා සැඩොල් දරුවෙක් හැටියට ඉපදුනහම පුතෙක් හැටියට ඉපදුනහම කොච්චර මේ ලෝභකමේ විපාක වින්දද කියනවා නම් මේ දරුවගේ උපත නිසා ඒ උපතින් පස්සේ ඒ ගමටම යමක් ලැබුණා නම් ඒ ලැබෙන එක නැවතුණා. ගමටම එච්චර කාලයක් යන්තම් තමයි ලැබුණේ. ඒ යන්තම් ලැබිච්ච එකත් නැවතුණා. ගමේ මිනිස්සු කල්පනා කරනවා මොන පෞකාරය නිසාද දැන් අපට වෙනද ලැබෙන ටිකවත් ලැබෙන්නේ නැහැ. බැලුවා හෙව්වා මෙන්න මේ සැඩොල් කාන්තාවට දරුවෙක් බිහි වෙලා තියෙනවා. මේ දරුවා බිහි වෙච්ච දවසේ ඉඳලා තමයි ගමට හානිය ලැබෙන්නේ නැත්තේ. ඒ ළමයා තමයි පෞකාර චරිතය. ඒ නිසා ළමයි අම්මයි දෙන්න මෙලවල දාන්න ඕනේ. ඒ දෙන්න ඉන්නකම්ම ලැබෙන්නේ නැහැ කියලා එළෙව්වා. අම්මා පුතාව අරගෙන පාරට බැස්සා. බලන්න පින්වත්නි කොච්චර මේ ලෝභකමේ ආදීනව භයානකද කියනවා නම් මේ දරුවා අතේ තියාගෙන ඉන්න තාක්කල් මේ අම්මටවත් කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. බොහොම කටුක විදියට ජීවත් වුණා. ඒ අම්මට පුදුම විදියට දුකක් බවට පත් වුණා තමන්ගේ පුතා. එහෙම ඕන තරම් එහෙම අවස්ථා අපේ සමාජයේ දකින්න ලැබෙනවා. දැන් බලන්න සමහර දරුවෝ ඉන්නවා හරි පින්වන්තයි. හොඳට දන් දීලා හොඳට සිල් රැකලා හොඳට භාවනා කරලා හොඳට පෙරපින තියෙන දරුවෝ ඉපදෙනකොට මුළු පළාතටම ලොකු යහපතක් සිද්ධ වෙනවා. දැන් බලන්න අර නන්දිය රේවති කතා ප්‍රවෘත්තියේ ඒ දෙපළ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට කුටියක් සකස් කරලා සංඝසතු කොට පූජා කරනකොට දිව්‍ය ලෝකේ දිව්‍ය විමාන පහළ වුණා කියනවා. ඒ කියන්නේ මනුලොවින් මියදෙන්නත් ඉස්සෙල්ලා දිව්‍ය ලෝකේ දිව්‍ය විමාන වෙන් වෙනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව වැඩම කරලා හිටියේ. මේ ලස්සන දිව්‍ය විමානේ දකින්න හම්බ වෙනවා මුගලන් මහරහතන් වහන්සේට. මුගලන් මහරහතන් වහන්සේ විමසනවා මෙච්චර ලස්සන දිව්‍ය විමානයක් මේක කවුද මේකේ අයිතිකාර දිව්‍ය පුත්‍රයා? දෙවිවරු උත්තර දෙනවා ස්වාමීනි මනුලොවේ ඉඳලා එනකම් මේ ඉන්නේ බාර දෙන්න. තාම මනුස්ස ලෝකේ මැරිලත් නැහැ. අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට කුටියක් සකස් කරලා පූජා කරපුකේ විපාක එනකම් බලාගෙන ඉන්නේ. අන්න ඒ වගේ සමහර දරුවෝ ඉපදෙන්නේ ඉන්නකොට දෙමව්පියන්ට පුදුම විදියට හරියනවා. රස්සාවක් නැතුව හිටියන රස්සාව ලැබෙනවා. ගෙවල් දොරවල් නැතුව නම් හිටියේ ගෙවල් දොරවල් ලැබෙනවා.
ඒ විදිහට පුදුම විදියට ලාභ ලැබෙනවා. අන්න ඒ විදියට පින්වන්ත දරුවෝ ඉපදෙනවා. සමහර දෙමව්පියෝ කියන්නේ අපේ පවුලම ගොඩ ගියේ මේ දරුවෝ ඉපදුනාට පස්සේ. පුදුම පින්වන්ත ළමයෙක්. එහෙම කියන අය ඉන්නවා. ඒ වගේම තමයි තවත් සමහර දරුවෝ ඉන්නවා. ඒ අය ඉපදුනා කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳලම දෙමව්පියන්ට පුදුම විදියට කටුක අත්දැකීම්. පීඩාකාරී. පින්වත්නි ඒවා කර්මයේ දෝෂ වෙන්න පුළුවන්. ඒවට තරහ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා කර්ම දෝෂ. පෙර කරන ලද අකුසල කර්ම වලට විඳින දේවල්. නැවත එවැනි තත්වයකට නොවැටෙන්න අපි වැඩ කරන්නයි ඕන. එතකොට මෙන්න මේ විදියට මේ ආනන්ද සිටුතුමා මිය ගිහිල්ලා සැඩොල් කාන්තාවකගේ කුසේ බිහි වුණා. සැඩොල් ළමෙක් හැටියට මේ දරුවා ඉන්නකම් අම්මටවත් හම්බෙන්නේ නැහැ. පුළුවන් තරම් පුදුම විදියට මේ පීඩනයේ භුක්ති විඳින්මින් අම්මා දරුවව පෝෂණය කළා. පෝෂණය කරලා උස්මහත් වෙනකොට අම්මා පුතාට කියන පුතේ මම මෙච්චර කාලයක් පුතා නිසා දුක් විඳා. ඒ නිසා දැන් මට තවත් දුක් විඳින්න බෑ. තනියම ගිහිල්ලා ලැබෙන දෙයක් භුක්ති විඳලා ජීවත් වෙන්න. පුතාට කිව්වා ගිහිල්ලා හොයාගෙන ඇවිල්ලා මොන හරි දෙයක් ඒ පරිභෝජනය කරමින් ජීවත් වෙන්න කියලා. ඉතින් මේ පුතා මොකද කරන්නේ? පුතාට හැකියාවක් ඇති වෙනවා පෙර භවයේ පිළිබඳව දැක ගැනීමේ හැකියාව. කාලය ගත වෙනවත් එක්කම මේ පුතාට පෙර භවයේ දැක ගැනීමේ හැකියාව පහළ වෙනවා. ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන්. දැන් වර්තමානයේත් එහෙම කතා ප්‍රවෘත්ති අපිට අහන්න ලැබිලා තියෙනවා. පෙර භව පිළිබඳව ප්‍රකාශ කරනවා. ඔය ළමා කාලේ බොහෝ විට ඒ වගේ හුරු වෙච්ච දේවල් කියන්න පුළුවන්. එතකොට මේ සැඩොල් කුලේ මේ ඉපදිච්ච පුතා දැනගත්තා, තේරුම් ගත්තා තමන් තමයි ගිය භවයේ ආනන්ද සිටුතුමා මහා ධනයක හිමිකරුවා. මේ සැඩොල් දරුවා මොකද කරන්නේ? යමක් ඉල්ල ගන්න කියලා යනවා ආනන්ද සිටුතුමාගේ ගිය භවයේ තමන්ගේ සිටු මාලිගාවට. දැන් ඒ සිටු ගෙදර සිටුවරයා තමයි මූලසිරි. ආනන්ද සිටුතුමාගේ පුතා. පුතා තමයි දැන් ඉන්නේ මූලසිරි සිටුතුමා. මේ මිනිස්සයා හරිම විකෘති. සැඩොල් කුලයක ඉපදිච්ච මේ මිනිස්සයා හරි විකෘති. දැක්කහම බය හිතෙනවා. මුහුණ ප්‍රසන්න බවක් නැහැ. ඉතින් දුප්පත්කමයි මුහුණේ තිබෙන විකෘතියයි මේ ඔක්කොම අරගෙන මේ මිනිස්සයා තමන්ගේ ගිය භවයේ සිටු මාලිගාවට ඇතුල් වුණා. කවුරුත් ගණන් ගන්නේ නැහැ. සිටු මැදුරට ලං වෙනකොටම මූලසිරි සිටුතුමාගේ දරුවෝ මේ මිනිස්සයව දකිනවා. දැකලා බය වෙනවා. බය වෙලා අඬන්න ගන්නවා. අඬන්න ගත්තාම මොකද වුනේ? සේවක මණ්ඩලය ඇවිල්ලා මෙයාට ගහලා ඇදගෙන ගෙනහිල්ලා පාරයිනේ කුණු ගොඩකට තල්ලු කළා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක කුණු ගොඩකට තල්ලු කරලා තියෙනවා මිනිස්සෙක්. බුදුහාමුදුරුවෝ දැකලා නැවතුණා. නැවතිලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද අර කුණු ගොඩේ ඉන්න මිනිස්සයව පේනවද? එහෙමයි බුදුහාමුදුරුවනේ. ඒ තමයි ආනන්ද මේ මූලසිරි සිටුතුමාගේ පිය සිටුතුමා ආනන්ද සිටුතුමා බොහෝ සෙයින් ලෝභකම් කරලා ජීවත් වෙලා මරණයටපත් වෙලා දැන් සැඩොල් කුලේ සැඩොල් ගේක සැඩොලෙක් හැටියට ඉපදිලා තියෙනවා. බොහොම දුකසේ ජීවත් වෙන්නේ. මේ කතාව කියනකොට අනිත් පිරිසත් එකතු වුණා. බුදුහාමුදුරුවෝ මතක් කළා මූලසිරි සිටුතුමාට එන්න කියන්න කියලා. මූලසිරි සිටුතුමා ආවා. බුදුරජාණන් වහන්සේ මූලසිරි සිටුතුමාට ප්‍රකාශ කරනවා සිටුතුමනි මේ කුණු ගොඩට ඇදලා දාලා තියෙන ඔබේ පියා. මේ ඉන්නේ ඔබේ පියතුමා ආනන්ද සිටුතුමා.
මූලසිරි පුතුණුවන් කියනවා සිටුතුමා කියනවා බුදුහාමුදුරනේ මං කොහොමද ඒක විශ්වාස කරන්නේ? මූලසිරි සිටුතුමාට බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා ඔබටවත් තාත්තා නොකියපු ධනය තියෙන තැන් තියෙනවා. නිධන් කරලා තිබිච්ච ධනය තියෙනවා. අහන්නේ නිධන් කරපු ධනය ගැන. මේ කුණු ගොඩේ ඉන්න මේ මිනිස්සයා කියයි. අහනකොට කිව්වා. මූලසිරි සිටුතුමාට තේරුණා මේ තමන්ගේ තාත්තා තමයි. අධික ලෝභය නිසා දුකටපත් වෙලා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත්නි. පුත්තා මත්තිහි ධනම් මත්තිහි ඉති බාලෝ විහඤ්ඤති. මෝඩ අඥාන මිනිස්සු මට දරුවෝ ඉන්නවා මම මොකටද කිසි දෙයකටවත් මම බය වෙන්නේ නැහැ. මට ඕනම වෙලාවක මගේ දරුවෝ මන් ළඟ ඉන්නවා. ඒ වගේම ධනම් මත්ති මට ධනෙ තියෙනවා මම සල්ලිකාරයා. මට මොනවා වුණත් මට සල්ලි තියෙන නිසා බේරෙන්න පුළුවන්. සල්ලි තිබ්බොත් මට ඇති දරුවෝ හිටියොත් මට ඇති කියලා හිතන අඥානයි ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා මුළු ජීවිතේම දරුවෝ වෙනුවෙන් කැප කරලා. හොඳට මතක තියාගන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ කිසිම තැනක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තමන්ගේ සම්පූර්ණ ජීවිතය දරුවන්ට කැප කරන්න කිලිගැන්නුවේ නැහැ. යුතුයකම් ඉටු කළ යුතුයි. ඒ වගේම තමන් වෙනුවෙන් යමක් කරගත යුතුයි. අද ගොඩාක් වෙලාවට දෙමව්පියන්ට වෙන්නේ මොකක්ද? දරුවෝ හදලා වඩලා උගන්නලා පෝෂණය කරලා පුදුම විදියට කැපකිරීම කරලා සමහරක් විට පන්සලකට යන්න විදියක් නැහැ, දන් දෙන්න විදියක් නැහැ, සිල් ගන්න විදියක් නැහැ, භාවනා ප්‍රගුණ කරන්න විදියක් නැහැ, බණ පොතක් පරිශීලනය කරන්න විදියක් නැහැ. ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීම පිණිස හේතු වෙන යමකට යොමු වෙන්න විදියක් නැහැ. හම්බ කරන්න ඕන, ඕනෑපාකම් සපුරන්න ඕන, ළඟම ඉඳගෙන දරුවන් වෙනුවෙන් කැපකිරීම කරලා ඔවුන් විවාහ ප්‍රාප්ත වුණාට පස්සේ එතනින් වැඩ නවත්තන්නෙත් නැහැ. ඊළඟට තමන්ගේ දරුවන්ට දරුවෝ හම්බෙනකොට දෙමව්පියෝ නැවත අම්මාවරු වෙනවා, නැවත තාත්තලා වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මුණුපුර මිනිපිරියෝ බලන්න ඒ අය පිළිබඳව හිතන්න උත්සාහ කරනවා. අන්න ඊළඟට මුණුපුරා ඉස්කෝලේ යවනවා, කවනවා, පොවනවා, නාවනවා, ඒ යුතුයකම් ටික ඉටු කර කර ඉන්නවා. ඒක කරන්නේ තමන්ගේ දරුවන්ට කරන සැලකිල්ලක් හැටියට. අන්තිමේදී පින්වත්නි තමන්ට පරලොවට හිතසුව පිණිස පවතින කිසිදු දෙයක් කරගෙන නැහැ. මේ සඳහන් කරන්නේ යුතුයකම් කරන්න එපා කියන එක නෙවෙයි. තමන් ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති කර ගන්න ඕන. යුතුයකම ඉටු කරන්න ජීවිතේම කැප කරන්න එපා. ඔබේ සසර ගමන නිමා කිරීමටත් ඔබේ ජීවිතය ඉතුරු කරගන්න. ඒ සඳහා යොමු වෙන්න. මොකද හේතුව? දරුවෝ ඉන්නවා, දරුවෝ වෙනුවෙන් කැපවීම කරන්න ඕන. ධනය තියෙනවා, ධනය වැඩි කරගන්න ඕන. කියා හිතා හිටියට ඕනම දෙයකට ඒව උත්තර සපයයි වාගේ හිටියට අන්තිමට බුදුහාමුදුරු දේශනා කළේ අත්තාහි අත්තනෝ නත්තිහි. තමන්ට තමන්වත් නැහැ. ඒ වගේම ඔබ අහලා ඇති අත්තාහි අත්තනෝ නාතෝ කොහිනාතෝ පරෝසියා කියලා. තමන්ට තමන් විතරයි අන් අය නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. තමන්ට තමන් විතරයි ඉන්නේ කියලා කියන්නේ ඇයි? තමන්ට සාර්ථකත්වයට පත් වෙන්න නම් ඒට තමන්ම තමයි ශක්තිමත් වෙන්න ඕන. ගුරුවරු දඬුවම් කරයි, දෙමව්පියෝ දඬුවම් කරයි, හොඳ නරක හාමුදුරුවෝ කියලා දෙයි. හැබැයි හොඳ වෙන්න පුළුවන් කාටද? තමන්ටමයි. අන් අයට පුළුවන් වැරද්ද පෙන්නලා දෙන්න. වැරද්ද පෙන්නලා දුන්නට දඬුවම් කර කර පෙන්නුවට තේරුම් ගත යුත්තේ තමන්වයි. තමන්ව හදන්න පුළුවන් තමන්ටම විතරයි. හේතුව තමන් ගැන හරියට දන්නේ තමන්. ඒ නිසා මම මාව හදා ගන්නවා නම් ආයේ කාටවත් මාව හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මාව හදා ගන්න ඕන.
මොකද මම ගැන දන්නේ හරියටම මමයි. මම මාව හදාගන්නේ නැති වුණාම තමයි අන් අය මාව හදන්නේ එන්නේ කියන එක මතක තියාගන්න. එතකොට තමන්ගේ ජීවිත ගමන, තමන්ගේ සංසාර ගමන සැපවත් කර ගැනීම පිණිස තමන් කරන හොඳ කටයුතුම තමයි පිහිට වෙන්නේ. ඒකයි කිව්වේ අත්තාහි අත්තනෝ නාතෝ, තමන්ට තමන් විතරයි කියලා. අන්තිම වෙන කවුරුත් නැහැ. මැරෙන්න වෙන්නේ තනියම. සසර යන්නේ තනියම. තමන්ට තමයි තමන් කරපු කර්මවල විපාක විඳින්න වෙන්නේ. තමන්ට තමන් විතරයි ඉන්නේ. මේ ගාථා දේශනාවේදී බුදුහාමුදුරු පෙන්නනවා අත්තාහි අත්තනෝ නත්ති, තමන්ට තමන්වත් නැහැ. බලන්න පින්වත්නි, වයසට යනකොට මට මාවවත් නැහනේ. මගේ කියලා කකුල් දෙකක් තිබුණට ඒක මට ඕන විදියට නැහනේ. මගේ කියලා අත් දෙකක් තිබ්බට ඒක මට ඕන විදියට නැහනේ. මගේ කියලා ඇස් දෙකක් තිබ්බට මට ඕන විදියට පේන්නේ නැහනේ. මගේ කියලා කන් දෙකක් තිබ්බට මට ඕන විදියට ඇහෙන්නේ නැහනේ. අන්න ඒ නිසා තමයි කිව්වේ අන්තිම මොහොත වෙනකොට මට මාවත් නැහැ. අත්තාහි අත්තනෝ නත්ති, තමන්ට තමන්වත් නැහැ. තමන්ගේ කකුල් දෙක තමන්ව නැගිටවන්න නැහැ. තමන්ගේ ඇස් දෙක තමන්ට යමක් පෙන්වන්න නැහැ. එතකොට තමන්ට තමන්වත් නැති වෙනකොට කුතෝ පුත්තා කුතෝ ධනං, කවර පුතෙක්ද කවර ධනයක්ද කියලායි බුදුහාමුදුරු දේශනා කළේ. ඒ නිසා මතක තියාගන්න පින්වත්නි, මෙතනදී පෙන්වන්නේ දරුවෝ ගැන හිතන්න ඕන කියලා සමහරු වැරදි වැඩ කර කර දරුවෝ හදන්න යනවා. දරුවන්ට කන්න දෙන්න ඕන වැරදි කරලා නෙවෙයි. දරුවන්ට උගන්වන්න ඕන වැරදි කරලා නෙවෙයි. නිවැරදිව. ධනෙ උපයන්න ඕන වැරදි කරලා නෙවෙයි, නිවැරදිව. ධර්මානුකූලව. අන්න ඒ නිසා පින්වත්නි, කොච්චර දරුවෝ ඉන්නවයි කියා කිව්වත්, කොච්චර ධනෙ තියෙනවයි කියා කිව්වත්, තමන්ට තමන්වත් නැති වෙන වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවේදී තමයි තේරෙන්නේ ධනය වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන් මම මොනවද කළේ? මට මංවත් නැතිකොට මේ දරුවන්ගෙන් මට ලැබෙන ශක්තිය මොකක්ද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ යථාර්ථය තේරුම් අරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න. මෙතන විශේෂයෙන් දරුවෝ වෙනුවෙන් කියලා ලෝභකම ඉස්මතු කරගෙන අන් අයට හිතසුව පිණිස කටයුතු කරන එක නවත්තලා දරුවෝ ගැනම හිත මොන ක්‍රමයකින් හරි ඒ දෙයි වෙන්න ඕන, අනිත් දරුවෝ විනාශ කරගෙන හරි තමන්ගේ දරුවෝ හදන්න ඕන කියන තැන ඉන්න අය හොඳට තේරුම් ගත යුතුයි ඒක වැරදි. ඒ නිසා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ගොඩනගා ගන්න මහන්සි ගන්න. ඒ දියුණුව සලසා ගැනීම පිණිස උනන්දු වෙන්න. මේ හිමිදිරි පාන්දර ඔබ අදිෂ්ඨානශීලී වෙන්න. ඔබ දරුවෝ ගැන හිතන්න ඕන, ආර්ථිකය ගැන හිතන්න ඕන. හැබැයි පින්වත්නි, තමන් ගැනත් හිතන්න. තමන් ගැන හිතනවා කියලා කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න හිතන්න. අන්න එහෙම දියුණු වෙනවා නම් මෙලොව සුවපත් කරගන්නටත් පරලොව සුවපත් කරගන්නටත් ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒකේන ඉද නන්දති පෙච්ච නන්දති, මෙලොවත් සතුටු වෙනවා, පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙභවයේම සතුටු කරවන විදියට වැඩ කරන පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ උදේ කාලේ හරි වටිනවා. උදෑසනම තමන්ගේ හිත පිරිසිදු කරගෙන දවස පටන් ගන්න. අද දවසේ අදිෂ්ඨානයක් ඇති කරගන්න, මම වෙනුවෙන් යමක් කරගන්න ඕන. මගේ ආධ්‍යාත්මික ගමන දියුණු කරන්න ඕන. උදේ පාන්දර පුරුදු වෙන්න මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා වැඩ පටන් ගන්න. ජීවිතේට වටිනා ආදර්ශයක්. ඒ ධර්මයේ තමන් හොඳට පරිශීලනය කරන්න. ඒ නිසා මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා මේ දවස, මේ ආරම්භන දවස, මේ හිමිදිරි උදෑසන තමන්ගේ ජීවිතේ හොඳ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගෙන
අද ඉඳලා මම මගේ ගමන සකස් කරගන්නවා යහපත් විදියට කියලා අදිෂ්ඨාන ශීලීව යහපතට යොමු වෙන්න පෙළ ගැහෙන්න. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාව ආනන්ද සිටුතුමාට වෙච්ච කතා ප්‍රවෘත්තිය ඔබට අපට රටට ලොවට යහපත පිණිස නිර්ලෝභීව තමන්ගේ ජීවිතය සුවපත් කර ගැනීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානිසංස විශේෂයෙන් රට ජාතිය සම්බුදු ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහා සංඝරත්නයට එවැගේම ජාතික වීරයන්ට යුද බිමේදී මිය ගිය අපේ වීරෝදාර රණවිරුවන්ට සුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා රට පුරා ලොව පුරා පැතිර යන මේ වසංගත රෝගී තත්වයන් නිසා මිය ගිය යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම මෙපින් අනුමෝදන් වේවා. මේ හිමිදිරි පාන්දර ධර්ම ශ්‍රවණය කළ ඔබ කොයි කාගෙත් නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂිත යම්තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදර ආදී පිරිස් වෙත්නම් ඒ හැමෝටම සසර දුකින් එතරව ගෞතම බුදු ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුදු ශාසනය යෙහින් රකීවා. රට කරව නැත්තන්ට වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව නිරතුරුවම රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, එවැගේම මේ වසංගත තත්ත්වය නිසා අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලොවැසි සියලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. විශේෂයෙන් ඔබ සැමට කොයි කාටත් හිත සනස ගන්න හිමිදිරි පාන්දර මේ සමාජ සංගායනා ධර්මදේශනා මාලාව දිනපතා විහිදුවා හරින හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු පවුලේ පින්වතුන්ට, කාර්ය මණ්ඩලයට, මේ හැම කෙනෙකුටම සිත ශාන්තිය යහපත උදා වේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න, නිවන් සුව ප්‍රාර්ථනා කරන්න. මේ හැම ආකාරයකින්ම රැස් කරගත්ත ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ අත්පත් කරගත්ත සකල කුසලානිසංසයන්ගේ බල මහිමෙන් අපි හැමෝටම සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් හිමිදිරි පාන්දර නිවන් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සමාජ සංගායනා